ආයිබෝවන් හසරංග ලක්මාල් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි 2016 O level paper එකේ MCQ කෙටි paper එකේ ප්‍රශ්න අංක 17 සිට 40 දක්වා ගිණුම් කරණයේ කොටස සාකච්ඡා කරනවා. මේ වගේ 17 සිට 40 දක්වා අංක දාගෙන වෙනම පිටුවක් තියාගන්න. මම එකින් එක සාකච්ඡා කරනවා. මමත් එක්කම එහෙනම් යමු. 17 වෙනි ප්‍රශ්නේ බලන්න. ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහත දැක්වේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් අඩු වෙලා තිනවා 15000කින්. වගකීමුත් අඩු වෙලා තියෙනවා 15000කින්. ඉහත ගිණුම් කරන සමීකරණයේ සටහන් කර ඇති ගනුදෙනුව වන්නේ. අපි බලමු එකින් එක උත්තර කොහොමද කියලා. පළවෙනි එක බලන්න. සුනිමල්ගෙන් රුපියල් 15000ක බඩු තොගයක් ණයට ගැනීම. 15000ක බඩු තොගයක් ණයට ගත්තම වත්කම් වැඩි වෙනවා 15000කින්. තොගය ණයට ගන්න නිසා වගකීම් වැඩි වෙනවා 15000කින්. ණය හිමි සුනිමල් කියලා. තොගය වැඩි වෙනවා 15000කින්. ණය හිමි කියන වගකීම් වැඩි වෙනවා 15000කින්. ඒක ගන්න බෑ මෙතනට. දෙවැනි එක බලන්න. ණය හිමියකු පියල්ට රුපියල් 15000ක් මුදලින් ගෙවීම. අන්න මුදල් ගෙවනවා නම් මුදල් කියන වත්කම අඩු වෙනවා 15000ක්. මුදල්. ණය හිමි කියන වගකීමත් අඩු වෙනවා 15000කින්. වගකීම් ඍණ. ණය හිමි පියල්. ණය හිමි පියල්. අන්න වත්කම් 15000කින් අඩු වුණා. වගකීමුත් 15000කින් අඩු වුණා. අන්න උත්තරේ 17ට 2. 17ට 2. ඔයාලත් මේ වගේ දාගන්න. අපි තුන්වෙනි එකත් බලමු. කඩකුලිය රුපියල් 15000ක් මුදලින් ගෙවීම. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා 15000. කඩකුලිය කියලා. මුදල් පොත බැර කඩකුලී වියදම් හර. අන්න වියදම් කියන්නේ හිමිකමෙන් අඩු වෙනවා 15000. කඩකුලී. ඔන්න ඒක ගන්න බෑ. හිමිකමට බලපෑමක් වෙලා නෑ මෙතන. එහෙනම් 3 ගන්න බෑ. 3ත් ගන්න බෑ. 1ත් ගන්න බෑ. බලන්න 4. අයිතිකර රුපියල් 15000ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ඒ කියන්නේ ගැනිලි. ගැනිලි වලදී මුදල් කියන වත්කම අඩු වෙනවා 15000ක්. මුදල්. මුදල් පොත බැර වෙලා ගැනිලි ගිණුම හර. ගැනිලි හර කියන්නේ හිමිකමෙන් අඩු වෙනවා 15000ක්. ඔන්න ගැනිලි. ඒක ගන්නත් බෑ. මොකද මේ දීපු එකේ හිමිකමට බලපෑමක් වෙලා නැහැ. ඔන්න උත්තර අංක 2. 17ට 2. 18 වෙනි එක බලන්න. පහත ගනුදෙනු අතුරෙන් හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනුව වන්නේ. මේ ගනුදෙනු ටික බලන්න කලින් අපි බලමු ව්‍යාපාරයක හිමිකම වෙනස් වන අවස්ථා 4. හිමිකම වෙනස් වන අවස්ථා බලන්න. පළවෙනි එක තමයි අතිරේක ප්‍රාග්ධනය. ඊළඟ එක ආදායම්. ඊළඟට ගැනිලි. ඊළඟට වියදම්. මම මේක නිතරම කියනවා. ව්‍යාපාරයක හිමිකම වෙනස් වීමට බලපාන සාධක 4යි. අතිරේක ප්‍රාග්ධනය ආදායම්.
ගැනිලි සහ වියදම්. අතිරේක ප්‍රාග්ධනයයි ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. ගැනිලි සහ වියදම් නිසා හිමිකම අඩු වෙනවා. ඔන්න හිමිකම වැඩිවීමට බලපාන්නේ අතිරේක ප්‍රාග්ධනයයි ආදායමුයි. අඩු වෙන්න බලපාන්නේ ගැනිලි සහ වියදම්. දැන් බලන්න ප්‍රශ්නේ. හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු අහන්නේ. අන්න අඩුවීමට බලපාන ගනුදෙනු අහනවා නම් අනිවාර්යෙන් ගැනිලි සහ වියදම් වෙන්න ඕන. හිමිකම අඩු වෙන්නේ මේ දෙක නිසා. බලන්න අනිත් උත්තර අපි අයින් කරලා දාමු. බලන්න පළවෙනි එක අයිතිකරු 10000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. ඔය තියෙන්නේ අතිරේක ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙනවා. අන්න ගන්න බෑ. දෙක බලන්න. ව්‍යාපාරයට 6000ක ආදායමක් මුදලින් ලැබීම. ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා. අන්න ඒක ගන්නත් බෑ. 3 10%ක වට්ටමකට යටත්ව ණය හිමියෙකුට මුදල් ගෙවීම. වට්ටමකට යටත්ව මුදල් ගෙවුවම දිත්ව සටහන තමයි ණය හිමි ගිණුම හර. ලද වට්ටම් ගිණුම බැර. මුදල් පොත බැර. ඔන්න වට්ටමකට යටත්ව මුදල් ගෙවුවම ණය හිමි හර වෙනවා. ලද වට්ටම් කියන ආදායම් ගිණුම බැර. ආදායම් වැඩි වෙන නිසා. මුදල් කියන්නේ වත්කමක්. අන්න ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩි වෙන නිසා හිමිකම වැඩි වෙනවා. අන්න එහෙනම් තුන්වෙනි එක ගන්නත් බෑ. 3 ගන්නත් බෑ. ලද වට්ටම් නිසා හිමිකම වැඩි වෙනවා. 4 බලන්න. රුපියල් 2500ක රක්ෂණ ගාස්තුව මුදලින් ගෙවීම. රක්ෂණ ගාස්තු මුදලින් ගෙවුවම රක්ෂණ ගාස්තු ගිණුම හර වෙනවා. රක්ෂණ ගාස්තු හර මුදල් පොත බැර. ඔන්න රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. අන්න වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. ඔන්න ඒක තමයි උත්තරේ. 18ට උත්තර අංක 4. 18ට 4. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. 19 වෙනි එක බලන්න. ගනුදෙනුවක් සටහන් කිරීමට අදාළ දිත්ව සටහනක් පහත දැක්වේ. මුදල් ගිණුම හර 5000යි ණයගැති ගිණුම බැර 5000යි. ඔයාලට පේනවා මුදල් පොත හර වෙලා ණයගැති ගිණුම බැර වෙලා. ඒ කියන්නේ ණයගැතියන්ගෙන් මුදල් ලැබිලා. සිදු වී ඇති ගනුදෙනුව වන්නේ පළවෙනි එක 5000ක් වටිනා බඩු තොගයක් ණයට ගැනීම. ඒක ගන්න බෑ. මුදල් පොතට එන්නේ නැහැ එක. දෙවැනි එක ණයගැතියෙකුගෙන් 5000ක මුදල් ලැබීම. අන්න උත්තරේ. මුදල් පොත හර වෙලා ණයගැතිවත්කම බැර වෙනවා. 19ට උත්තර අංක 2. 3ත් බලමු. රුපියල් 5000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. එහෙනම් මුදල් පොත බැර වෙනවා. හර වෙන්නේ නැහැ. ඒක ගන්න බෑ. 4 ණයගැතියන්ගෙන් රුපියල් 5000ක් බොල් ණය ලෙස කපා හැරීම. බොල් ණය කපා හැරීම මුදල් පොත හර වෙන්නේ නැහැ. උත්තර අංක 2 තමයි එන්නේ. ඊළඟට 20 බලන්න. පහත X තීරුවේ ගිණුම් වර්ගද Y තීරුවේ ලෙජර් ගිණුම් කිහිපයක්ද වේ. X තීරුවේ සඳහන් ගිණුම් වර්ග Y තීරුවේ සඳහන් ලෙජර් ගිණුම් සමග අනුපිළිවෙලින් ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ. බලන්න 1 2 3 4 කියලා දෙනවා. 1 2 3 4. පළවෙනි එක වත්කම් ගිණුම්. වත්කම් ගිණුම් වලට උදාහරණයක් තමයි C ණයගැති ගිණුම. ඔන්න 1ට C. වගකීම් ගිණුම්. වගකීම් වලට එන්නේ
උපචිත විදුලි වියදම් ගිණුම. අන්න D දෙකට D. 3 ආදායම් ගිණුම්. ආදායම් වලට එන්නේ විකුණුම් ගිණුම B. 4 වියදම් ගිණුම්. වියදම් වලට එන්නේ වේතන A. ඔන්න උත්තර ටික. C D B A බලන්න පිළිවෙලින් C D B A උත්තරාංක 3 විස්තර 3 C D B A තින්නේ උත්තරාංක 3 අනිත් ඒවා ගන්න බෑ. ඊළඟට 21 බලන්න වැඩිවීම බැර අඩුවීම හර යන ද්විත්ව සටහන් මූලධර්මය නිරූපණය වන ගිණුම වන්නේ. ඊට කලින් බලන්න මේක. වත්කම් වියදම් ආදායම් වගකීම් හිමිකම්. ඔන්න ගිණුම්කරණයේ මූලික අංග 5. වත්කම් වියදම් ආදායම් වගකීම් හිමිකම්. මේ මූලධර්ම පහෙන් වත්කම් වියදම් කියන පද දෙක වැඩි වෙනවා නම් අපි හරට දානවා. අඩු වෙනවා නම් බැර. ආදායම් වගකීම් හිමිකම් කියන පද තුනම වැඩි වෙනවා නම් මේකේ අනිත් පැත්ත බැර. එහෙනම් අඩු වෙනවා නම් මේකේ අනිත් පැත්ත හර. මම මේක කලිනුත් කරලා තියෙනවා වීඩියෝ බලන්න ඇති. ඔන්න වත්කම් වියදම් වැඩිවීම හර. ආදායම් වගකීම් හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. මෙතන අහනවා වැඩිවීම බැර අඩුවීම හර යන මූල ධර්මය නිරූපණය වෙන්නේ. වැඩිවීම බැර අඩුවීම හර මේ තින්නේ. මෙන්න මේ මූල ධර්ම. ඔන්න ඔය තුනෙන් එකක් තමයි අහන්නේ. වැඩිවීම බැර අඩුවීම හර නිරූපණය වෙන්නේ ආදායම් වගකීම් හෝ හිමිකම් ගිණුමක් වෙන්න ඕන. බලමු. පළවෙනි එක දුන්වට්ටම් ගිණුම. දුන්වට්ටම් කියන්නේ වියදමක්. ඒක ගන්න බෑ. 2 මුදල් ගිණුම. මුදල් කියන්නේ වත්කමක්. ඒක මෙතනට එන්නේ. ඒක ගන්න බෑ. 3 ගැනුම් ගිණුම. ගැනුම් කියන්නේ වියදමක්. ඒක ගන්නත් බෑ. වත්කම් වියදම් දෙකම ගන්න බෑ. 4 ප්‍රාග්ධන ගිණුම. අන්න ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක්. මෙන්න හිමිකම් වැඩිවීම බැර හිමිකම් අඩුවීම හර. අන්න උත්තරේ. උත්තරාංක 4 21ට 4. ඊළඟට 22 බලන්න. ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවනවා. එතකොට රක්ෂණ ගාස්තු ගිණුම හර වෙනවා 3000යි. මුදල් පොත බැර 3000යි. ඔන්න දිත්ව සටහන. අහන්නේ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත. මුදල් පොතේ සටහන් වෙන නිසා මුදල් පොතෙන් ගෙවීම් කරනවා. එතකොට මූලාශ්‍ර ලේඛනය වන්නේ ගෙවීම් වවුචරය. මූලික පොත වෙන්නේ මුදල් පොත. මුදල් පොත මුදලින් ගෙවන නිසා පිළිවෙලින් අහන්නේ මූලාශ්‍ර ලේඛනය කියන්නේ ගෙවීම් වවුචරය. මූලික පොත මුදල් පොත. අන්න උත්තරාංක 3 22ට 3. උත්තරාංක 2 ගන්න බෑ. ඒකේ අනිත් පැත්තට තියෙන පටලවලා 2 ගත්තොත් වැරදි. ඊළඟට 23 බලන්න. 2016 3.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හරශේෂය රුපියල් 15600ක් වූ අතර එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 15100ක් විය. ඔන්න බලන්න ව්‍යාපාරයේ බැංකු පොත අනුව ශේෂයත් බැංකු ප්‍රකාශනය අනුව ශේෂයත්
අසමාන වීමට හේතු. ඔන්න මම දැන් හේතු ලියනවා. පළවෙනි එක තමයි නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවූ චෙක්. ඉදිරිපත් නොවූ චෙක්. ඊළඟ එක තැන්පත් කළ නමුත්. තැන්පත් කළ නමුත් බැර නොවූ චෙක්. බැර නොවූ චෙක්. නැත්නම් උපලබ්ධි නොවූ චෙක්, නිෂ්කාශනය නොවූ චෙක් ඕන නමක් හරි. ඊළඟ එක බැංකු ගාස්තු. ඊළඟ එක ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ. ඊළඟ එක චෙක් පොත් ගාස්තු. ඊළඟ එක ස්ථාවර නියෝග මත ගෙවීම. ස්ථාවර නියෝග මත ගෙවීම. ඔන්න ශේෂයන් දෙක අසමාන වීමට හේතු. අපි දැන් බලමු කොහොමද බලපෑම් කරන්න කියලා. මම මේ පැත්තට දානවා බැංකු පොත අනුව ශේෂය. බැංකු පොත අනුව ශේෂය. මේ පැත්තට දානවා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. ප්‍රකාශනය අනුව ශේෂය. ඔන්න දෙපැත්තට දැම්මා. දැන් බලමු අපි මේව කොහොමද බලපෑම් කරන්න කියලා. නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවූ චෙක්. ව්‍යාපාරය නිකුත් කරනවා. නමුත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න ව්‍යාපාරය නිකුත් කරනවා නම් ව්‍යාපාරයේ බැංකු පොත අනුව ශේෂය අඩු වෙන්න ඕන. ඔන්න ඒ නිසා මේ ශේෂය අඩුයි. එහෙනම් බැංකු ප්‍රකාශනය අනුව ශේෂය වැඩි. ඔන්න B බලන්න. තැන්පත් කළ නමුත් බැර නොවූ චෙක්. ව්‍යාපාරය තැන්පත් කරනවා කියන්නේ අපේ බැංකු පොත අනුව ශේෂය වැඩි. එහෙනම් බැංකු ප්‍රකාශනය අනුව ශේෂය අඩුයි. අන්න දැක්කද? බලන්න C. බැංකු ගාස්තු. බැංකු ගාස්තු, ඍජු ප්‍රේෂණ, චෙක් පොත් ගාස්තු, ස්ථාවර නියෝග මත ගෙවීම. මේ තුනම ව්‍යාපාරයේ දැනගන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ. බලන්න බැංකු ගාස්තු කියන එක බැංකු ප්‍රකාශනයෙන් අඩු කරගත්තට අපි දන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණම. එහෙනම් අපේ ශේෂය එතකන් වැඩි. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය අඩුයි. ඇයි අපි තාම සටහන් කරලා නැති නිසා. බලන්න D. ඍජු ප්‍රේෂණ. ඒකත් අපි දැනගන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ. එහෙනම් තාම අපේ ගිණුමට හර වෙලා නැහැ. එහෙනම් අපේ ශේෂය අඩුයි. අපේ කියන්නේ බැංකු පොත අනුව ව්‍යාපාරේ. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය වැඩි. බලන්න චෙක් පොත් ගාස්තු. ඒකත් අපි දැනගන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ. එතකන් අපේ ගිණුම බැර වෙලා නැහැ. අන්න අපේ ශේෂය වැඩි. මේගොල්ලොන්ගේ අඩුයි. F බලන්න. ස්ථාවර නියෝග මත ගෙවීම. ඒකත් එහෙමයි. චෙක් පොත් ගාස්තු, බැංකු ගාස්තු, ස්ථාවර නියෝග තුනම ගෙවණේවා. එහෙනම් අපේ ශේෂය වැඩි. බැංකුවේ ශේෂය අඩුයි. ඔන්න බලපෑම් ටික. ඔය බලපෑම් ටික පුළුවන් නම් බලන්න මේ ප්‍රශ්නේ දැන්. මේක දෙන්නේ බැංකු ගිණුමේ ශේෂය 15600යි. මෙන්න 15600යි. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය බලන්න 15100යි. මෙන්න ඔන්න බැංකු පොත අනුව ශේෂයට වඩා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය අඩුයි. අන්න මේක අඩුයි. ඔන්න මේක අඩුයි. බලන්න අඩුවීමට හේතු මෙතනින්. බැංකු පොත අනුව ශේෂයට වඩා මේ පැත්ත අඩුයි. නෙතින් අඩු වෙන්න හේතු මේක ගන්න බෑ. මේ පැත්ත අඩුයි. මෙන්න මේ හේතුව ගත හැකි. මේක ගත හැකි. මේක වැඩි. ඒක ගන්න බෑ.
මේක ගන්න පුළුවන්. ඕක ගන්න පුළුවන්. ඔන්න කරුණු ටික. මේවා ගන්න බෑ. ඔන්න ඔය හරි දාපු ටික ගන්න පුළුවන්. බලමු උදාහරණ මේක දීපුවා. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ රක්ෂණ වාරිකය 500යි. ඕ ස්ථාවර නියෝග මත ගෙවන ඒවා F මේ තියෙන්නේ අන්න ගන්න පුළුවන්. එක ගන්න පුළුවන්. එක හරි. එතකොට බැංකු පොත අනුශේෂය වැඩි, බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි. එක ගන්න පුළුවන්. දෙක නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. මේ තියෙන්නේ ඒ ගන්න බෑ. වැරදි. 3 බැංකුවට ඍජුවම ඇති ලැබී ඇති ණය ගති පේෂණ. මෙන්න ඍජු පේෂණ D. D ගන්න බෑ අන්න. D ගන්න බෑ. 4 බැංකුවට ඍජුවම ලැබී ඇති ලාභාංශ ආදායම. ඒවත් ඍජු පේෂණ. ඒව ගන්නත් බෑ මෙන්න. ඒක ගන්නත් බෑ. ඔන්න උත්තර අංක 1. 23ට 1. අන්න ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් මේක තියෙනවා ඔයාලගේ පෙළ පොතේ තියෙනවා බලන්න මේ විස්තරේ 24 බලමු ඔහොම හොඳ හිත ස්ටෝස් පැකට් එකක් රුපියල් 200 බැගින් ටොපි පැකට් 10ක් ණයට විකුණු අතර පැකට් එකක් 200 ගානේ ටොපි පැකට් 10යි බලන්න වටිනාකම රුපියල් 2000යි ගාන කියවන ගමන් මේ වගේ කටුවට ලියා ගන්න. එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%ක් විය. වෙළඳ වට්ටමක් අඩු කරලා. අඩු කළා වෙළඳ වට්ටම 10%යි. 2000ට 10%ක් කියන්නේ 200යි. ඔන්න සුද්ධ වටිනාකම 1800යි. සුද්ධ වටිනාකම සුද්ධ වටිනාකම. ඔයාලා දන්නවා වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. ලකුණු කළ මිලෙන් අඩු කරන එක මේක වෙන්නේ. මේකෙන් අහනවා මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ පළවෙනි එක දුන් වට්ටම් 200කින් වැඩි වේ. දුන් වට්ටම් මෙන්න නැහැ මෙතනට. පළවෙනි එක ගන්න බෑ. දුන් වට්ටම් වෙන්නේ ණයගැතියුන්ගේ මුදල් ලැබෙනකොට. දෙවැනි එක විකුණුම් ආදායම 2000කින් වැඩි වේ. මෙන්න මේකේ දිත්ව සටහන තමයි 1800 තමයි දැන් අපි දිත්ව සටහන ලියන්නේ. ණයට විකුණුම් නිසා ණයගැති ගිණුම හර 1800යි විකුණුම් ගිණුම බැර 1800යි 2000ට ලියන්නේ නැහැ. ඒක වැරදි ලිව්වොත්. දෙවැනි එකෙන් කියන්නේ විකුණුම් ආදායම 2000කින් වැඩි වේ. වැරදි 1800කින් වැඩි වෙන්නේ. 3 ණයගැති වටිනාකම 2000කින් වැඩි වේ. වැරදි 2000 නෙමෙයි 1800. 4 ණයගැති වටිනාකම 1800කින් වැඩි වේ. මෙන්න ණයගැති හර 1800යි. විකුණුම් බැර 1800යි. අන්න උත්තරේ 4. 24ට 4. හොඳට මතක තියාගන්න වෙළඳ වට්ටම් අඩු කළාට පස්සේන සුද්ධ අගය තමයි ගිණුම්ගත කරන්නේ. ඊළඟට 25 බලන්න. අමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම රුපියල් 2000කි. අග්‍රිමය 2000යි. 2016 1.31 දිනට සුළු මුදල් භාරකරු සතුව තිබූ මුදල රුපියල් 100ක් වූ අතර 16 දිනට ඒ කියන්නේ මාසයේ අන්තිම දිනට ශේෂය රුපියල් 100යි 2000ක් අග්‍රිමය හම්බෙලා ඉතිරිය 100ක් තියෙනවා. අන්න වියදම් කරපු ප්‍රමාණය ඔයාලට පේනවා මාසේ 1900යි. මාසේ වියදම 2016 2.1 දින ඊළඟ මාසේ පෙබරවාරි 1 දින සිට ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම 3000 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. අග්‍රිමය 2000 තිබ්බ එක
පළවෙනි ඉඳන් 3000 කරනවලු. ඒ කියන්නේ 1000කින් වැඩි කරනවා මෙන්න. අලුත් අග්ගමය 1000කින් වැඩි කරනවලු. 2016 2.1 දින සුළු මුදල් අග්ගමය ප්‍රතිපූර්ණය කිරීමට අදාළ නිවැරදි දිත්ව සටහන කුමක්ද? ප්‍රතිපූර්ණය කරන දිත්ව සටහන තමයි අහන්නේ 2.1 දිනට. බලමු අපි. මාසයේ වියදම මෙන්න 1900යි. ඒක ප්‍රතිපූර්ණය කරන්න ඕන කොහොමද? ජනවාරි මාසයේ වියදම මේ. ජනවාරි වියදම. ඒ වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් තමයි ප්‍රතිපූර්ණය කරන්නේ ඊළඟ මාසේ. මෙන්න 1900යි. හැබැයි 1900 ප්‍රතිපූර්ණය කරාට වැඩක් නැහැ. 2000 නෙමෙයි දැන් අග්‍රිමේ 3000 වෙනවලු. අන්න අමතර තව 1000කුත් ප්‍රතිපූර්ණය කරන්න ඕන. අන්න අග්‍රිමේ වැඩි වෙන ප්‍රමාණය 1000. 1900යි 1000යි 2900යි. ඔන්න 2900ක් ප්‍රතිපූර්ණය කරන්න ඕන. මේ නව අග්‍රිමය. අහන්නේ ප්‍රතිපූර්ණය කිරීමට අදාළ දිත්ව සටහන. ඔයාලට මෙතන හොඳට පේනවා. සුළු මුදල් ප්‍රතිපූර්ණය කරනවා නම් ප්‍රධාන මුදල් පොත බැර වෙලා සුළු මුදල් පොත හර වෙන්න ඕන. ඒ සල්ලි ලැබෙන නිසා. හොඳට පේනවා මෙතන උත්තර අංක 1 ගන්න බෑ. ඇයි 1 ගන්න බැරි? එකේ සුළු මුදල් පොත බැර වෙලා 1 ගන්න බෑ. උත්තර අංක 4 ගන්නත් බෑ. මුදල් පොත හර සුළු මුදල් පොත බැරන්න 4 ගන්නත් බෑ. ඉලක්කම් කෙසේ වෙතත් 4 ගන්නත් බෑ. අපි බලමු 2යි 3යි. 2 බලන්න. සුළු මුදල් පොත හර 2900යි මෙන්න. මුදල් පොත බැර 2900යි. අන්න හරි 2. 3 සුළු මුදල් පොත හර 1900යි. මුදල් පොත බැර 1900යි. 1900 ගන්න බෑ. වැඩි වෙන 1000ත් එක්ක එකතු කරලා තමයි 2900 ගන්න ඕන. ඔන්න එහෙනම් 25ට උත්තර අංක 2. 25ට 2. ප්‍රශ්න අංක 26ට යනවා. රෙදිපිලි ව්‍යාපාරයක මූලික පොත්වල සටහන් කර තිබූ ගනුදෙනු දෙකක් පහත දැක්වේ. යටින් ඉරක් අඳින්න රෙදිපිලි ව්‍යාපාරයක. ඔන්න රෙදිපිලි විකුණන්නේ ඒගොල්ලෝ. මොරටු ලීබඩු වෙළෙන්දෝගෙන් රුපියල් 50000ක ලීබඩු ණයට ගැනීම. මේගොල්ලොන්ගේ වෙළඳ තොගේ වෙන්න රෙදිපිලි. නමුත් මොරටු ලීබඩු වෙළෙන්දෝගෙන් ගන්නේ ලීබඩු. ඒගොල්ලොන්ගේ ලීබඩු කියන්නේ එතකොට ස්ථාවර වත්කමක්. ස්ථාවර වත්කම් ණයට ගන්නවා. දිත්ව සටහන තමයි ලීබඩු ගිණුම හර. ලීබඩු හර රුපියල් 50000යි. ණය හිමි මොරටු ලීබඩු. මොරටු ලීබඩු වෙළෙන්දෝ බැර 50000යි. ස්ථාවර වත්කම් ණයට ගන්නකොට අදාළ වත්කම් ගිණුම හර අදාළ ණය හිමි ගිණුම බැර. ලීබඩු හර 50000යි. ණය හිමි මොරටු ලීබඩු වෙළෙන්දෝ බැර 50000යි. B බලන්න. රුපියල් 30000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණීම. අන්න රෙදිපිලි. රෙදිපිලි කියන්නේ වෙළඳ තොගය. විකුණන්න තියෙන තොගය. අන්න. එහෙනම් ණය ගැති කපිලගේ ගිණුම හර රුපියල් 30000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 30000යි. ණයට විකුණනවා නම් විකුණුම් ගිණුම බැර අදාළ ණයගත ගිණුම හර. එහෙම තමයි එන්නේ. මේගොල්ලෝ අහන්නේ A හා B ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දක්වන පිළිතුර. මූලාශ්‍ර ලේඛන අහන්නේ. ඒ සටහන් කරන්නේ අපි ස්ථාවර වත්කම් ණයට ගැනීම. සටහන් කරන්නේ පොදු ජර්නලයේ. පොදු ජර්නලයේ. අහන්නේ මූලික පොත නෙමෙයි මූලාශ්‍ර ලේඛනය.
ජර්නල් වවුචරය. ඔන්න ඕක තමයි. 2 වෙළඳ තොග ණයට විකුණුම් අපි සටහන් කරන්නේ විකුණුම් ජර්නලයේ. විකුණුම් ජර්නලය. මූලාශ්‍ර ලේඛනයේ වෙන්නේ විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. අහන්නේ අපේ මූලාශ්‍ර ලේඛන. මෙන්න මේ දෙක අහන්නේ. බලමු උත්තර. පළවෙනි එක ගැනුම් ඉන්වොයිසිය විකුණුම් ඉන්වොයිසිය. ඕ ගන්න බෑ. පළවෙනි එක ගන්න බෑ. 2 ගැනුම් ඉන්වොයිසිය සහ ගෙවීම් වවුචරය. ඒක ගන්න බෑ. 3 ජර්නල් වවුචරය සහ විකුණුම් ඉන්වොයිසිය. ඕ ජර්නල් වවුචරයයි විකුණුම් ඉන්වොයිසියයි. 3 හරි. 4 ජර්නල් වවුචරයයි ගැනුම් ඉන්වොයිසියයි. බෑ. ඒක ගන්නත් බෑ. ඔන්න උත්තර අංක 3. 26ට 3. 27 වෙනි එක බලන්න. ව්‍යාපාරයක් ණය හිමියෙකුට චෙක්පත ගින් ගෙවීම සටහන් කිරීමට අදාළ වන මූලික පොත වන්නේ. චෙක්පත් වලින් ලැබීම් සහ ගෙවීම් සටහන් කරන්නේ අපි බැංකු පොතේ. බැංකු ගිණුම. අන්න උත්තර අංක 3. 27ට 3. ලේසි. චෙක් වලින් ගෙවනවා නම් අපි බැංකු ගිණුම බැර කරනවා. බැංකු ගිණුමට තමයි එන්නේ. අනිත් උත්තර ගන්න බෑ. 28 බලන්න. පහත දැක්වෙන්නේ ගිණුම්කරණයේදී සිදු වරදක් නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහනකි. කාර්යාල උපකරණ ගිණුම හර 40000යි. කාර්යාල වියදම් ගිණුම බැර 40000යි. අහන්නේ වැරදි ගිණුම් තැබීමේදී සිදු වී ඇති වරද වන්නේ. වරද අහන්නේ අපි. පළවෙනි එක බලන්න. කාර්යාල වියදම් 40000 කාර්යාල උපකරණ ගිණුමට හර කර තිබීම. බලමු අපි ඒක. කාර්යාල වියදම් 40000ක්. කාර්යාල වියදම් ගෙවනකොට මුදල් පොත බැර වෙලා කාර්යාල වියදම් ගිණුම හර වෙනවා. සල්ලි ගෙවන නිසා. රුපියල් 40000යි. ඔන්න. කාර්යාල උපකරණ ගිණුමට හර කරලලු. කාර්යාල උපකරණ ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. කාර්යාල උපකරණ. මෙන්න මෙතෙන්ට හර කරලා. මුදල් පොතේ ප්‍රශ්නයක් නැහැ. කාර්යාල වියදම් හර වෙන්න ඕන එක උපකරණ හර කරලා. ඒක වැරදි. අයින් කරන්න. කාර්යාල උපකරණ බැර 40000යි. කාර්යාල වියදම් හර 40000යි. කාර්යාල වියදම් හර 40000යි. කාර්යාල උපකරණ බැර 40000යි. ඔන්න නිවැරදි කිරීමේ ජර්නල් සටහන. ඒක ගන්න බෑ. ඒක නෙමෙයි මෙතන දීලා තින්නේ. ඒක අනිත් පැත්ත. දෙවැනි එක බලන්න. ඔන්න එක ගන්න බෑ. 2 රුපියල් 40000ක කාර්යාල උපකරණ අත්පිට මුදලට ගැනුම් සම්පූර්ණයෙන්ම ගිණුම් පොත්වල සටහන් නොවීම. ගනුදෙනුවක් ගිණුම් පොත්වලින් සම්පූර්ණයෙන්ම මගහැරීම. අත්පිට මුදලට ගැනුම් නම් මුදල් පොත එන්න ඕන. මුදල් පොත කියලා මේකේ නෑ. ඒක කොහොමත් ගන්න බෑ. 3 කාර්යාල වියදම් 40000ක් ගෙවීම සම්පූර්ණයෙන්ම පොත්වල සටහන් නොවීම. සම්පූර්ණයෙන්ම සටහන් නොවුන නම් මුදල් පොත බැර වෙලා කාර්යාල වියදම් ගිණුම හර වෙන්න ඕන. නිවැරදි කරනකොට. මෙතන එහෙම එකක් නැහැ. ඒක ගන්නත් බෑ. 4 කාර්යාල උපකරණ ගැනුම් රුපියල් 40000. අන්න ඒක බලමු. 4 කාර්යාල උපකරණ ගැනුම් මුදල් පොත එනවා. කාර්යාල උපකරණ ගිණුම එනවා. මුදල් පොත බැර වෙලා කාර්යාල උපකරණ හර වෙන්න ඕන. සල්ලි ගෙවලා කාර්යාල උපකරණ ගන්නවා.
40000යි. මුදල් බැර කාර්යාල උපකරණ කියන වත්කම් ගිණුම හර. කරලා තියෙන වැරද්ද තමයි කාර්යාල වියදම් ගිණුමට හර කරලා. අන්න කාර්යාල වියදම් උපකරණ හර කරන්න ඕන එක වියදම් වලට හර කරලා. මෙතන ප්‍රශ්නයක් නැහැ, ඒක හරි. කාර්යාල වියදම් හර කරපු එක වැරදි. ඒක ඉවත් කරන්න කාර්යාල වියදම් ගිණුම බැර කරන්න. අන්න කාර්යාල වියදම් බැර 40000යි. අන්න මුදල් කාර්යාල උපකරණ ගිණුම හර වෙන්න ඕන. කාර්යාල උපකරණ හර 40000යි. ආයෙත් බලන්න කාර්යාල වියදම් ගිණුම හර කරපු එක වැරදි. කාර්යාල වියදම් බැර වුණා 40000. කාර්යාල උපකරණ හර කරා. ඇයි ඒක හර කරලම නැහැ? ඔන්න නිවැරදි කිරීමේ ජර්නල් සටහන. කාර්යාල උපකරණ ගිණුම හර කාර්යාල වියදම් ගිණුම බැර 40000යි. අන්න උත්තරේ 4 28ට 4. මෙන්න මේ වගේ වැරදි වලට කියනවා මූලධර්ම දෝෂ කියලා. ඒ කියන්නේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගනුදෙනු ගිණුම් වල සටහන් වීම කියන දෝෂය. මූලධර්ම දෝෂය. දැන් ඔය අලුත් සිලබස් එකේ මේ දෝෂෙට කියන්නේ කිසියම් ගනුදෙනුවක වටිනාකම નિયમિત ගිණුමේ සටහන් නොකර වෙනත් ගිණුමක සටහන් කිරීම. ඇයි? කාර්යාල උපකරණ ගන්නකොට මුදල් පොත බැර වෙලා කාර්යාල උපකරණ කියන වත්කම් ගිණුම හර වෙන්න ඕන. නමුත් හර කරලා තියෙන්නේ වෙනත් ගිණුමක්. කාර්යාල වියදම් කියන ගිණුම. ඒක වැරදි. අන්න નિયમિત ගිණුමේ සටහන් නොකර වෙනත් ගිණුමක සටහන් වීමේ වරද්ද. දැන් ඔය අලුත් සිලබස් එකේ එහෙම තමයි ඒකට කියන්නේ. ඉස්සර මේකට කිව්වේ මූලධර්ම දෝෂ කියලා. ප්‍රශ්න අංක 12ක් දැන් ඉවරයි. 17 ඉඳන් 28 දක්වා දැන් ඉවර වෙලා තියෙන්නේ. දැන් අපි යනවා 29 වෙනි එකට. බලන්න 29 වෙළඳ නොවන සංවිධාන ලාභ අරමුණු කර නොගත් සංවිධාන වලින් තමයි අහලා තියෙන්නේ. පහත හිස්තැන සඳහා නිවැරදි පිළිතුර තෝරන්න. ලද වාර්ෂික සමාජික මුදලට වර්ෂය සඳහා හිඟ සමාජික මුදල එකතු කරාම සමානයි එන උත්තරේ මොකක්ද කියලා තමයි අහන්නේ. මම ඕකට උදාහරණයක් දෙනවා. බලන්න ක්‍රීඩා සංවිධානයක සමාජික සංඛ්‍යාව 100කි. එක් අයෙකුගේ වාර්ෂික සමාජික මුදල රුපියල් 50කි. ඔන්න උදාහරණේ. යටින් දෙනවා 2021 වර්ෂයේ සමාජිකයින් 20 දෙනෙක් 20ක් සමාජික මුදල් ගෙවා නැත. අපි හිතමු මේ අවුරුද්ද 2021 කියලා. 2021 අවුරුද්ද තමයි මේ. ක්‍රීඩා සමිතියක සමාජික සංඛ්‍යාව 100ක් ඉන්නවලු. ඔන්න බලන්න. සමාජික සංඛ්‍යාව 100යි. එක් අයෙකුගේ වාර්ෂික සමාජික ගාස්තුව 50යි. ඔන්න බලන්න ලැබුණත් නොලැබුණත් මේ වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම කීයද කියලා. රුපියල් 5000යි. උපචිත පදනම අනුව වර්ෂයට අදාළ ප්‍රමාණය මෙන්න. වර්ෂයට අදාළ මුදල. නමුත් 2021 වර්ෂයේ සමාජිකයින් 20ක් සමාජික මුදල් ගෙවා නැත. අන්න මේ සමාජිකයෝ 100 දෙනාගෙන් 20ක් මුදල් ගෙවලා නැහැලු. 20 දෙනෙක්. එහෙනම් ගෙවලා තියෙන්නේ 80 දෙනයි. මෙන්න නොගෙවූ ප්‍රමාණය. මේකට කියනවා හිඟ ප්‍රමාණය කියලා. හිඟ ලැබිය යුතු. මෙන්න මුදලින් ලැබූ ප්‍රමාණය.
මුදලින් ලද බලන්න සමාජිකයන් 20යි එක්කෙනෙකුගෙන් 50 ගානේ. රුපියල් 1000යි. වර්ෂයටම දාලා 5000ක් 1000ක් ලැබිය යුතුයිලු. එහෙනම් සල්ලි වලින් ලැබිලා තින්නේ රුපියල් 4000යි. සමාජිකයන්ගෙන් ගත්තොත් 80 ගානේ 50ක් රුපියල් 4000යි. ඔන්න ඔතනින් පේනවා දැන් අපිට උත්තරේ. බලන්න. මුදලින් ලද ප්‍රමාණය මුදලින් ලද සමාජික මුදල සමානයි මේ තියෙන්නේ රුපියල් 4000යි. ලැබිය යුතු ප්‍රමාණය ලැබිය යුතු නැත්තම් හිඟ ප්‍රමාණය මේ තියෙන්නේ රුපියල් 1000යි. ඔන්න දෙකම එකතු වුණාම තමයි කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය වර්ෂයට අදාළ ප්‍රමාණය. ඒ කියන්නේ 2021 වර්ෂයට අදාළ ප්‍රමාණය රුපියල් 5000 එන්නේ. ඔන්න මෙතනින් දැන් පේනවා අපිට උත්තරේ බලන්න ප්‍රශ්නේ ලද වාර්ෂික සමාජික මුදල මේ තියෙන්නේ. ලද මුදලින් ලද ප්‍රමාණය මෙන්න. එකතු කරන්න වර්ෂය සඳහා හිඟ ප්‍රමාණය මෙන්න ලැබිය යුතු ප්‍රමාණය මෙන්න. අන්න ලද ප්‍රමාණයයි ලැබිය යුතු ප්‍රමාණය එකතු කරාම එන්නේ වර්ෂයට අදාළ සාමූ ප්‍රමාණය. උත්තරේ බලන්න පළවෙනි එක සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල ඒක වැරදි. දෙක වර්ෂයේ අතිරික්තය ඒව ගන්න බෑ. තුන ගන්නත් බෑ. හතර වාර්ෂික සමාජික මුදල් ආදායම මෙන්න වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම තමයි එන්නේ. උත්තර අංක 4 29ට 4. ඔන්න මේ උදාහරණය හොඳට බලන්න. මේක බැලුවම පේනවා. ඊළඟට අපි යනවා 30ට. 30ත් අහලා තින්නේ ලාභ අරමුණු කරනු ගස් සංවිධාන වලින්. ක්‍රීඩා සමිතියකට අදාළ වියදම් අයිටම් කිහිපයක් පහත දැක්වේ. ABC කියලා දෙනවා. ABC ඉහත වියදම් මතුරෙන් ක්‍රීඩා සමිතියේ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු වන්නේ. ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයට ගන්නේ ආදායම් සහ වියදම්. ඔයාලා ඒක දන්නවා. අතිරික්තය හෝ ඌනතාවය තමයි අපි එකෙන් හොයන්නේ. බලන්න ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ වියදම්. ඒක ගන්නවා වියදමක්නේ. ආදායම් ප්‍රකාශනයට ගන්නවා. ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ වියදම්. අන්න ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ වියදම් ගන්න බෑ. ඒක ගන්න බැරි හේතුවක් තියෙනවා මෙතන. මේ ප්‍රශ්නේ ගොඩක් ළමයි වරද්දගෙන ඇති ඒ අවුරුද්දේ. ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ වියදම් කියන්නේ ක්‍රීඩාගාරය කියන්නේ මේක වත්කමක්. ක්‍රීඩාගාරය කියන්නේ මේ සමිතියේ ක්‍රීඩා සමිතියේ වත්කමක්. අන්න වත්කමක් ඉදිකිරීමට දරන වියදම් කියන්නේ ප්‍රාග්ධන වියදමක්. ඒක වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. පිරිවැයට. ඒක වියදම් වලට ගන්න බෑ. හොඳට මතක තියාගන්න. ඕක O level මට්ටමේදී ලොකුවට නැහැ. A level වලට උගන්වනවා. ප්‍රාග්ධන වියදම් සහ අයබාර වියදම් කියලා තියෙනවා. මේක අදාළ වෙන්නේ ප්‍රාග්ධන වියදමක්. මොකද දන්නවද? ඒ වත්කම ඉදිකිරීමට දරන වියදම් කියන්නේ ඒකේ පිරිවැයට අයිති වෙනවා කියන එක. ඒ කියන්නේ ක්‍රීඩාගාරය කියන වත්කමේ කොටසක්. අන්න ක්‍රීඩාගාරය කියන ජංගම නොවන වත්කමේ කොටසක් බවට පත් වෙනවා. ඒක වියදමක් කියලා ගන්න බෑ. අන්න B ගන්න බෑ. C ක්‍රීඩා පුහුණුකරුගේ දීමනා. ඒක වියදමක්. ඒක ගන්න පුළුවන්. C ගන්න පුළුවන්. පුහුණුකරුගේ දීමනා කියන්නේ ගෙවන එකක් වියදමක්. ඔන්න එහෙනම් A සහ C විතරයි ගන්න පුළුවන්. 30ට උත්තර අංක 2. 30ට 2. ගොඩාක් ළමයි මේක වරද්දගෙන ඇති මේ අවුරුද්දේ. ඊළඟට 31 බලන්න. නිෂ්පාදන පිරිවැයෙන් අහලා තින්නේ. 31 32 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පොත් මුද්‍රණ ආයතනයකට අදාළ පිරිවැය අයිටම කිහිපයක් පහත දැක්වේ. පොත් හදන්නේ පොත්. කඩදාසි පිරිවැය. බලමු අපි පොඩ්ඩක් ලියලා ඍජු ද්‍රව්‍ය වෙන්නේ කඩදාසි.
කඩදාසි පිරිවැය. ඍජු ද්‍රව්‍ය. ඊට පස්සේ ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය වෙන්නේ පොත් සාදන්නාගේ වැටුප. මේ තියෙන්නේ යන්ත්‍ර ක්‍රියාකරු වැටු. අන්න යන්ත්‍ර ක්‍රියාකරු වැටු. ඉලක්කම් දීලා නැහැ මම නිකන් ලිව්වා. ඍජු වෙනත්. ඍජු වෙනත්. ඍජු වෙනත් වලට එන්නේ කතෘ භාග. පුරස්කාර මේ තියෙන්නේ කතුවරයාගේ කතෘ භාගය. කතෘ භාගය. අන්න ඍජු වෙනත්. එන උත්තරයට කියනවා ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය. ඒකට එකතු කරන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන පොදුකාර පිරිවැය. පොදුකාර පිරිවැය හැදෙන්නේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. වක්‍ර ද්‍රව්‍ය මේකේ නැහැ. වක්‍ර ද්‍රව්‍ය දීලා නැහැ මේකේ. මුකුත් නැහැ වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමය තියෙනවා මේකේ මුරකරු වැටු. අන්න මුරකරු වැටු. වක්‍ර ශ්‍රමය. ඊළඟට වක්‍ර වෙනත්. වක්‍ර වෙනත් වලට තියෙනවා රක්ෂණ වියදම්. රක්ෂණ වියදම්. තව එකක් තියෙනවා විදුලි වියදම්. විදුලි වියදම්. ඔන්න ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඒ කියන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් වල එකතු කරාම එන උත්තරයට අපි කියනවා මේ උත්තරයට කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. ඔන්න නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ඔන්න ඔහොම. මම මේ දාල අදහසක් ඔයාලට දුන්නේ. බලන්න අපෙන් අහනවා 31කින් ඉහත මුද්‍රණ ආයතනයේ ඍජු වෙනත් පිරිවැයක් වන්නේ. ඍජු වෙනත් පිරිවැයක් අපි දැන් ගත්තා. මේ තියෙන්නේ ඍජු වෙනත්. ඍජු වෙනත් වලට එනවා කතෘ භාගය. 31ට එන්නේ කතෘ භාගය. උත්තරාංග 3. අනිත් ඒවා ගන්න බෑ. 32 ඉහත මුද්‍රණ ආයතනයේ නිෂ්පාදන පොදුකාර පිරිවැය ගණනය කිරීමට අදාළ අයිටම් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. පොදුකාර පිරිවැය කියන්නේ මෙන්න මේ වක්‍ර පිරිවැය කියන එක. ඒකට අදාළ අයිටම තමයි මුරකරු වැටු, රක්ෂණ වියදම්, විදුලි වියදම්. ඔන්න වක්‍ර පිරිවැය. බලන්න උත්තර ටික මුරකරු වැටු, රක්ෂණ වියදම්, විදුලි වියදම්. පළවෙනි උත්තරේ 32ට 1. අනිත් උත්තර මොකුත් ගන්න බෑ. කඩදාසි පිරිවැය ඒව ගන්න බෑ. ඒව ඍජු ද්‍රව්‍ය නිසා. 33 වෙනි ප්‍රශ්නෙට යන් බලන්න. සඳමාලිගේ ව්‍යාපාරය 2015 1 දින මාසික කුලිය. ගාන කියවුවට වැඩක් නැහැ. පොඩ්ඩක් සාරාංශ කරගන්න. බලන්න ගිණුම් වර්ෂය 2015 1 පටන් අරගෙන 12:31කින් ඉවරයි. ඔන්න සඳමාලිගේ ගිණුම් වර්ෂය 15 1 දින මාසික කුලිය රුපියල් 5000ක් වූ ගොඩනැගිල්ලක් කුලියට ගන්නා ලදී. මෙන්න මේ දවසේ මාසික කුලිය රුපියල් 5000යි. ගොඩනැගිල්ලක් කුලියට අරගෙන 2015 12:31 දිනෙන් අවසන් වර්ෂය තුලදී මේ වර්ෂය තුලදී රුපියල් 50000ක් ගොඩනැගිලි කුලිය ලෙස ගෙවා තිබුණි. 50000ක් ගෙවලලු මේ අවුරුද්දට. රුපියල් 50000ක් ගෙවලා වර්ෂයටම ගෙවා ඇත. 50000යි. අපෙන් අහනවා මෙම ව්‍යාපාරයේ 2015 12:31 දිනට කියලා. අපි බලමු මේ මුදලින් ගෙවූ ප්‍රමාණය. මුදලින් ගෙවූ ප්‍රමාණය තමයි රුපියල් 50000. අපි බලමු
මාසෙකට 5000 ගානේ අවුරුද්දටම කීයක් අදාළද කියලා. මාස 12යි. ඔන්න ගෙව්වත් නොගෙව්වත් වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය. ඒක තමයි ඕන. 5000 ගානේ 12යි. ඒ කියන්නේ රුපියල් 60000යි. ඔන්න ඕක තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනයට යන්නේ. ගෙවපු ගාන වැඩක් නැහැ. වර්ෂයට අදාළ ප්‍රමාණය තමයි යන්නේ. මේගොල්ලෝ කියන්නේ බලන්න මොකද්ද කියලා. පළවෙනි එකෙන් කියනවා ගෙවූ ගොඩනැගිලි කුලිය ගිණුමේ ශේෂය රුපියල් 10000කි. ඕ ඒක වැරදි. ඒක ගන්න බෑ. දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන උපචිත ගොඩනැගිලි කුලිය රුපියල් 10000කි. ඕ වර්ෂයටම අදාළයි 60000ක් මෙන්න. නමුත් මුදලින් ගෙවලා තියෙන්නේ 50000යි. අන්න බලන්න ගෙවිය යුතු ගාන එනවා. අන්න උපචිත ප්‍රමාණය. මේ තියෙන්නේ වර්ෂයටම අදාළ ප්‍රමාණය. මේ තියෙන්නේ මුදලින් ගෙවූ ප්‍රමාණය. ඔන්න තියෙනවා ගෙවිය යුතු ප්‍රමාණය. මෙන්න මේ ගෙවිය යුතු ප්‍රමාණය තමයි අපි ගැලපීම් කරන්නේ. උපජිත ගොඩනැගිලි කුලිය කියලා 10000ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යනවා. ඔන්න උත්තරාංක 2 33ට 2. තුනත් බලමු අපි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන උපජිත ගොඩනැගිලි කුලිය 60000කි. ඒක වැරදි. 60000 යන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයට. 4 ගොඩනැගිලි කුලිය ගිණුමේ ශේෂය 5000කි. ඒව වැරදි. උත්තරාංක 2 එන්නේ. ඊළඟට යමු 34 වෙනි එකට. ව්‍යාපාරයක් විසින් මිලදීගත් මෝටර රථයකට අදාළ තොරතුරු පහත දැක්වේ. බලන්න. ගැනුම් මිල ලක්ෂ 6යි, සුන්බුන් නගය 50000යි. ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. අහනවා මෙම ව්‍යාපාරයේ සරල මාර්ග ක්‍රමයට මෝටර රථ ෂෙයා කරනු ලබයි නම් මෝටර රථයේ ෂෙයා කළ හැකි යගය කොපමණද? අන්න යටින් ඉරක් අඳින්න. ෂෙයා කළ හැකි යගය. ෂෙයා කළ හැකි යගය අහන්නේ. අපි බලමු. පිරිවැය. ගැනුම් මිල කියන්නේ මේක දැන් පිරිවැය තමයි මේ. පිරිවැය ලක්ෂ 6යි. අඩු කළා සුන්බුන් නගය. සුන්බුන් නගය දෙනවා 50000යි. 5,50,000යි. ඒ උත්තරයට කියනවා ෂෙයා කළ හැකි අගය. ෂෙයා කළ හැකි අගය. අපෙන් අහන්නේ ඒක. ෂෙයා කළ හැකි අගය කීයද කියලා. රුපියල් 5,50,000යි. අන්න උත්තරාංක 2. 34ට 2. තව පල්ලෙහාට හදාගෙන ගියොත් ඵලදායී ජීව කාලය අවුරුදු 5න් බෙදුවම 1,10,000ක් එනවා. ඒකට කියනවා වාර්ෂික ෂෙයා ප්‍රමාණය කියලා. වාර්ෂික ෂෙයා ප්‍රමාණය 1,10,000යි. අන්න බලන්න ඒ උත්තරෙත් තියෙනවා පළවෙනියට. අන්න ඒක ගැහුවොත් වැරදි. මේ උත්තරේ තෝරන්න බෑ. අපෙන් අහන්නේ ෂෙයා කළ හැකි යගේ තමයි. මෙතනින් නවතින්න ඕන. පිරිවැයෙන් සුන්බුන් නගය 50000 අඩු කරාම ෂෙයා කළ හැකි යගේ එනවා 5,50,000යි. ඔන්න එතනින් නවත්තන්න ඕන. එහෙනම් උත්තරාංක 2. ඔන්න අපි මූල්‍ය ප්‍රකාශන පැත්තට දැන් යන්න හදන්නේ 35 සිට 40 දක්වා. ප්‍රශ්න 6ක් අහලා තිනවා මූල්‍ය ප්‍රකාශන වලින්. පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන අංක 35 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සදහම්ගේ ව්‍යාපාරයේ 2015 12:31 දිනට ගිණුම් පොත්වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. ශේෂ පිරික්සුමත් නෙවෙයි, උපුටාගත් ශේෂ ටිකක් දෙන්නේ උද්ෘතයක් වගේ. මෙයාලගේ ගිණුම් වර්ෂය තමයි 2015. 1 පටන් අරගෙන 12:31කින් ඉවර වෙන මාස 12ක කාලය. බලමු අපි තොරතුරු. තොගය දෙනවා 2015 1 දිනට. ඒ කියන්නේ ආරම්භක තොගය.
විකුණුම් ගැනුම් ගෙනීමේ කුලි විකුණුම් පිරිවැය හොයන ඒවට ගන්නවා ඒවා ගොඩනැගිලි පිරිවැයට 2015 1 දිනට ෂෙයවෙන් කිරීම දෙනවා ණය ගැතියෝ බැංකුව අයිරාවක් තියෙන්නේ ණය හිමියෝ විදුලි ගාස්තු ප්‍රචාරණ වියදම් මුදල් ශේෂය දුන්වට්ටම් අතිරේක තොරතුරු ගොඩනැගිලි වර්ෂයකට 5% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂේ කළ යුතුය. සරල මාර්ග ක්‍රමයට කියන්නේ පිරිවැය මත ෂේ කරන්න ඕන. 2015 12:31 දිනට ඒ කියන්නේ අවසන් දිනය ඉතිරි තොගය රුපියල් 40000යි. ඒ කියන්නේ අවසන් තොගය. 35න් අහනවා මෙම ව්‍යාපාරයේ 2015 12:31 අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වන්නේ විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරන්න ගැනුම් ආරම්භක තොගය 30000යි උඩින්ම තියෙනවා ගැනුම් තියෙනවා 1,40,000යි මෙන්න ගැනුම් යටතේ එනවා ගෙනීමේ කුලී ගෙනීමේ කුලි මේක දීලා තියෙනවා රුපියල් 8000යි. ඔන්න එන උත්තරයට කියනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලී එකතු කරාමෙන උත්තරයට කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. බලන්න කීයද කියලා 1,78,000යි. අන්න එකෙන් අඩු කරන්න අවසන් තොගය 12:31 දිනට තොගය රුපියල් 40000යි. ගැලපීම් වල දෙනවා. බලන්න උත්තරේ රුපියල් 1,38,000යි. අන්නේ උත්තරයට කියනවා විකුණුම් පිරිවැය කියලා. විකුණුම් පිරිවැය 1,38,000යි. උත්තර අංක 2 35ට 2 36 මෙම ව්‍යාපාරයේ 2015 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය වන්නේ දල ලාභය හොයන්නේ මම මේ පැත්තෙන් හොයනවා විකුණුම් වලින් අඩු කරන්න විකුණුම් පිරිවැය දල ලාභය අපිට විකුණුම් දීලා තියෙනවා මේගොල්ලෝ උඩින් 2,00,000යි කියලා. විකුණුම් පිරිවැය මේ දැන් හෙව්වා 1,38,000යි මෙන්න. ඔන්න අඩු කරලා දල ලාභය ගන්න. බලන්න. රුපියල් 62,000යි. දල ලාභය 62,000යි. උත්තර අංක 3 36ට 3. ලේසි ප්‍රශ්නයක්. අපේ ළමයින්ට නම් මේ ඔක්කොම වගේ පුළුවන්. මේව මම හොඳට උගන්වලා තින්නේ මූල්‍ය ප්‍රකාශන. ඊළඟට බලන්න 37. මෙම ව්‍යාපාරයේ දැකිය හැකි බෙදාහැරීමේ වියදමක් සහ පරිපාලන වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. බෙදාහැරීමේ වියදමක් අහනවා. බෙදාහැරීමේ ඊළඟට අහනවා පරිපාලන. බලමු මොනවද ගන්න පුළුවන් කියලා. උඩින් ඉඳන් බලන්න. විකුණුම් ගැනුම් ගෙනීමේ කුලී ගොඩනැගිලි ගත්තා. ණය ගැතියෝ ගන්න බෑ. බැංකුව අයිරාවත් බෑ. ණය හිමියොත් බෑ. අන්න විදුලි ගාස්තු තියෙනවා. පරිපාලන වියදම් වලට ගන්න පුළුවන්. විදුලි ගාස්තු ප්‍රචාරණ වියදම් ගන්න පුළුවන් බෙදාහැරීම් වලට. ප්‍රචාරණ වියදම් මුදල් ශේෂය දුන්වට්ටනුත් බෙදාහැරීමේ වියදමක්. දුන්වට්ටම්. තව ගොඩනැගිලි ෂෙය
ගොඩනැගිලි පිරිවැයට ලක්ෂ 4යි ෂෙයා කරන්නලු වර්ෂයකට 5%ක්. ඔන්න ගොඩනැගිලි ෂෙයා රුපියල් 20000යි. ලක්ෂ 4ට 5% කියන්නේ රුපියල් 20000යි. ගොඩනැගිලි ෂෙයා යනවා පරිපාලන වියදම් වලට. ගොඩනැගිලි ෂෙයා ඔන්න ඔච්චරයි මුළු ගානටම තියෙන්නේ. බලන්න අපි දැන් බෙදා හැරීමේ වියදමක් සහ පරිපාලන වියදමක් පිළිවෙලින් අහන්නේ. බෙදා හැරීමේ වියදම් ගන්න පුළුවන් අපිට උත්තර අංක 2යි 4යි. ඉක්මනටම අයින් කරන්න පුළුවන්. මොකද ඒව පටන් ගන්න පරිපාලන වියදම් වලින් නිසා 1යි 3යි තමයි බලන්න තියෙන්නේ. පළවෙනි එක ප්‍රචාරණ වියදම් බෙදා හැරීමේ වියදමක්. ඒක හරි. දුන්වට්ටම් බෙදා හැරීමේ වියදමක්. ඒක දෙකම බෙදා හැරීම වලට තියෙන්නේ. ඒක ගන්න බෑ. 3 බලන්න. ප්‍රචාරණ වියදම් හරි. විදුලි ගාස්තු කියන්නේ පරිපාලන වියදමක්. ඔන්න උත්තරේ. උත්තර අංක 3. 34ට 3. ඊළඟට මම මේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් පැත්ත පොඩ්ඩක් හදනවා. ඔන්න බලන්න ඔයාලා. වත්කම් කොටස ඔක්කොම හදන්නේ නැහැ. ඔන්න බලන්න. වත්කම් තීර 3යි පිරිවැය සමුච්චිතශය ධාරණගය නැත්තම් ශුද්ධාගය. මෙතන වත්කම් මාතෘකාව ඒ යටතේ ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. යටින් ඉරක් මේකේ තියෙන්නේ ගොඩනැගිලි විතරයි. ගොඩනැගිලි. ඊට පස්සේ ජංගම වත්කම්. යටින් ඉරක් තොගය ණය ගැතියෝ. ඔන්න ඒ පොඩ්ඩ මං හදනවා දැන්. බලන්න ගොඩනැගිලි වල පිරිවැය තියෙනවා ලක්ෂ 4ක්. පිරිවැය ලක්ෂ 4යි. සරල මාර්ගව ෂෙයා කරන්නලු 5%ක්. ඔන්න ෂෙයා බලන්න. ලක්ෂ 4කට 5% කියන්නේ රුපියල් 20000යි. 20000යි. ඔන්න ඇවිල්ලා ගොඩනැගිලි ෂෙයා. ෂෙයා හර ෂෙයා වෙන් කිරීම ගිණුම බැර. බලන්න ආරම්භක දිනට ෂෙයා වෙන් කිරීම දීලා තියෙනවා ලක්ෂයක්. උඩ දිනනවා දීලා ලක්ෂයක්. අන්නේ ලක්ෂයට එකතු කරන්න ඕනේ මේ 20000. ඒ කියන්නේ 1,20,000යි. ඔන්න ඔය 1,20,000 තමයි සමුච්චිත ෂෙයා තීරුවට යන්නේ. ගොඩනැගිලි වල දීපු ලක්ෂයයි දැන් හොයපු 20000යි එකතු කරලා ගොඩනැගිලි වල පිරිවැය තියෙනවා ලක්ෂ 4ක් මෙන්න. ලක්ෂ 4න් 1.20ක් අඩු කරන්න. 2,80,000යි. ධාරණගය. ගොඩනැගිලි වල ධාරණගය 2,80,000යි. ඊළඟට ජංගම වත්කම් වල තොගය බලන්න අවසන් තොගය තියෙනවා 40,000ක් මෙතෙන්ට. ණය ගැතියෝ තියෙනවා 25,000ක්. තව තියෙනවා ජංගම වත්කම් වලට එන්න මුදල් ශේෂය. මුදල් ශේෂය රුපියල් 12,000යි. ඔන්න ජංගම වත්කම් ටික බලන්න එකතුව. රුපියල් 77,000යි. දැන් බලන්න අපිට අවශ්‍ය දේ අහපු ඒවට උත්තර ලියන්න පුළුවන්. බලන්න 38 වෙනි ප්‍රශ්නේ මෙම ව්‍යාපාරයේ 12.31 දිනට ගොඩනැගිලි වල ශුද්ධාගය කොපමණද? අන්න ගොඩනැගිලි වල ධාරණාගය මෙන්න අපි හෙව්වා. පිරිවැය ලක්ෂ 4යි. සමුච්චිත ෂෙයා 1,20,000යි. ධාරණාගය 2,80,000යි. උත්තර අංක 1. 38ට 1. අන්න බලන්න මේ වගේ ගණන් හදන්න නැතුව හොයන්න බෑ. හිතින් ගන්න අමාරුයි. 39 බලන්න 2015 12.31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල වටිනාකම
අපි 40 බලමු. 2015 12:31 දිනට මෙම ව්‍යාපාරයේ මුළුවත්කම් වල වටිනාකම වන්නේ මුළුවත්කම් හැදෙන්නේ ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි එකතු වුණාම මුළුවත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම නොවන ජංගම වත්කම් තියෙනවා මෙන්න 77000ක් අපි හොයලා තියෙන්නේ 77000 ආවේ තොගේ 40000යි ණයගතිය 25000යි මුදල් ශේෂය 12000යි ජංගම නොවන වත්කම් 280000යි කොටනැගිලි වල සුද්ධාගය ඒක විතරයි තියෙන්නේ ඔන්න බලන්න මුළු වත්කම් මේ දෙකේ එකතුව 357000යි මුළු වත්කම් උත්තරාංක 3 40ට 3 දැන් 39 බලන්න මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල වටිනාකම ජංගම වගකීම් බලමු මෙතනින් ජංගම වගකීම් යටතේ එනවා ණය හිමියෝ මේකේ තියෙනවා 30000ක් ඊට පස්සේ තව තියෙනවා බැංකු අයිරාවන්න බැංකු ගිණුමේ බැරශේෂය බැංකු අයිරාව තියෙනවා බැංකු අයිරාව ජංගම වගකීමක් රුපියල් 18000යි ඔන්න ඔච්චරයි තියෙන්නේ ජංගම වගකීම් වලට බලන්න එකතුව රුපියල් 48000යි උත්තරාංක 4 39ට 4 ඔන්න එහෙනම් 2016 පාස් පේපර් වල MCQ ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 17 ඉඳන් 40 දක්වා ගිණුම් කරණය කොටසින් ඇවිල්ලා තිනවා ප්‍රශ්න 24ක්. ඒ ප්‍රශ්න 24 දැන් සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ දවසේ වීඩියෝ එකෙන් මම දානවා 1 සිට 16 දක්වා ව්‍යාපාර අධ්‍යයනයේ කොටස පාඩම් කරන කොටසින් එන ටික. එහෙනම් මේ ගාන මුලින්දම මාත් එක්කම හදන්න. වීඩියෝ එක නවත්තන්න නැතුව මේ විදියට හදන්න. එතකොට ඔයාලටත් හොඳට පුළුවන් වෙනවා. එහෙනම් ඒ වීඩියෝ එක ඉවරයි.